समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदम् නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිකෝ ඉමානි බ්‍රාහ්මන උච්චාසයන මහාසයනානි යේසාහං ඒතරහි නිකාමලාබී අකිච්චලාබී අකසිරලාබී කතමානිතිනී දිබ්බං උච්චාසයන මහාසයනං බ්‍රහ්මං උච්චාසයන මහාසයනං අරියං උච්චාසයන මහාසයනං ඉමානිකෝ බ්‍රාහ්මන තීනි උච්චාසයන මහාසයනානි යේසාං ඒතරහි නිකාමලාබී අකිච්චලාබී අකසිරලාබීති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙසෙන්දේ යාමේ ඊ타මත් ශ්‍රද්ධාවෙන් ඊ타මත් ගෞරවයෙන් යුක්තව ලෝතුරා මාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඒ ධර්මය තේරුම් ගන්නට ඒ ධර්මය සාකච්ඡාවට බඳුන් කරන්නට සූදානම් වන අවස්ථාව. මම මේ දේශනාව සඳහා අද දවසේදී මාතෘකාව හැටියට දේශනා පාඨයක් ඉදිරිපත් කරන්නට යෙදුණා. අංගුත්තර නිකාය කියන බණ පොතේ කොටස් වශයෙන් අංග වශයෙන් නම්බර වශයෙන් විස්තර කරන කරුණු කාරණා ඇතුළත් කරලා සංග්‍රහ කරපු සූත්‍ර දේශනාවන් අතර තික නිපාතය කියන කොටසේ කරුණු තුන ඇතුළත් කරලා සංග්‍රහ කරපු කොටසට අයිති මහා වග්ගයේ සඳහන් වන වේනාගපුර සූත්‍රය දේශනාවට ඇතුළත් වුණු ඒ සූත්‍ර දේශනාව මාතෘකා කර ගනිමින් එහි දේශනා පාඨයක් තමයි මම මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ. මේ දේශනා පාඨයේ අර්ථය මූලිකව අපි බලමු. තීනිකෝ ඉමානි බ්‍රාහ්මන උච්චාසයන මහාසයනානි. බ්‍රාහ්මණය බමුණනි තීනිකෝ ඉමානි උච්චාසයන මහාසයනානි. උච්චාසයන මහාසයන තුනක් තියෙනවා. යේසාහං ඒ තරහි නිකාමලාබී අකිච්චලාබී අකසිරලාබී. මම ඊ타මත් පහසුවෙන් වැඩි වෙහෙසක් ගන්නේ නැතිව ලොකු අපහසුවකට පත් වෙන්නේ නැතිව ලබන උච්චාසයන මහාසයන
තුනක් තියෙනවා. ඒ තමයි කතමානි තීනි දිබ්බං උච්චාසයන මහාසයන. දිව්‍යමය උච්චාසයන මහාසයන. බ්‍රහ්මං උච්චාසයන මහාසයන. බ්‍රහ්ම උච්චාසයන මහාසයන. අරියං උච්චාසයන මහාසයන. ආර්ය උච්චාසයන මහාසයන. ඉමානිකෝ බ්‍රාහ්මණ තීනි උච්චාසයන මහාසයනානි යේසාහං ඒ තරහි නිකාමලාබී අකිච්චලාබී අකසිරලාබී. මෙන්න මේ කියන උච්චාසයන මහාසයනයන් මම ඊටමත් පහසුවෙන් වෙහෙසෙන්නේ නැතුව මහන්සි වෙන්නේ නැතුව ලබා ගන්නවා කියන කාරණාව. දැන් මේ දේශනා පාඨය සිහිපත් වෙනකොටම අපට හුඟක් හුරු පුරුදු වචනයක් තමයි උච්චාසයන මහාසයන කියන වචනය. ඒ මොකද සිල් සමාදන් වෙන්න පුරුදු වුණු ඒ වගේම සීලය පිළිබඳව සිහිපත් කරන පින්වත් ඔබ කවුරුත් දන්නවා පොහෝ දිනවල විහාරස්ථානයට පැමිණිලා වගේම විවිධ අවස්ථාවන් වල සිල් සමාදන් වනකොට අපි සමාදන් වන සිල් පදයක් තියෙනවා උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උස් ආසන මහා ආසන උසසුන් මහා අසුන් වලින් වැළකී ඉන්නවා කියන පොරොන්දුව ඒ වැළකී ඉන්න සමාදන් වන විරමණයට සමාදන් වන සිල්පදය. එතනදිත් බුදුරජාණන් වහන්සේ අගය කළේ නැහැ උස් ආසන මහා ආසන පාවිච්චි කිරීම පරිහරණය කිරීම. ඒ අර්ථයේදී බුදුරජාණන් වහන්සේ මේ වගේ තැන්වලදී වගේම භික්ෂූන් වහන්සේලාට විනය ශික්ෂාපද පනවන අවස්ථාවන් වලදී උස් ආසන මහා ආසන පිළිගන්න එකෙන් වැළකී ඉන්න කියන කාරණාව ප්‍රඥප්තියක් හැටියට පනවලා තියෙනවා. නමුත් මේ ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්ම කාරණාවක් තියෙනවා. ඒ තමයි උච්චාසයන මහාසයන වලට එහෙම නැත්නම් උස් ආසන මහා ආසන වල කියන මේ කාරණාව සාකච්ඡා කරනකොට නොලැබිය යුතු උච්චාසයන මහාසයනයන් තියෙනවා. ඒ වගේම තමයි අපි ලැබිය යුතු උත්සාහවත් විය යුතු ඒ සඳහා වෙහෙසිය යුතු මහන්සිය විය යුතු ලබා ගන්නට උච්චාසයන උස් ආසන මහා ආසන තුනක් තියෙනවා. ඒ තුන තමයි මේ දිව්‍ය උච්චාසයන මහාසයන, බ්‍රහ්ම උච්චාසයන මහාසයන, අරිය උච්චාසයන මහාසයන. මෙතනදී පින්වත් ඔබට බණ අහනකොට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේ දිව්‍ය උච්චාසයන මහාසයන කියලා කියන්නේ දෙව්ලොව ගිහින් ලබා ගන්න සැප සම්පත් වලටද? බ්‍රහ්ම උච්චාසයන මහාසයන කියලා කියන්නේ ධ්‍යාන ලබාගෙන බඹලොව උප්පත්තියක් අරගෙන ලබා ගන්න උස් ආසන මහා ආසන ඒ සැප සම්පත් වලටද? මේ ආදී වශයෙන් ප්‍රශ්න ගැටලු මතුවෙන්නත් පුළුවන්. අපි මේ දේශනාව ශ්‍රවණය කරනකොට දේශනාව අවසන් වෙනකොට මේ වගේ ප්‍රශ්න ගැටලු වලටත් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සූත්‍ර දේශනාවේ ලස්සන කතන්දරයක් තියෙනවා. ඒ කතාව දීර්ඝව විස්තර කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් මතක් කරනවා කාල වේලාව අනුව. මගේ ලොකු බල අදහසක් තියෙන්නේ වැඩි කාලයක් යොමු කරන්නට මේ උච්චාසයන මහාසයන කියන කාරණාවට. මේ උස් ආසන මහා ආසන තුනක් පිළිබඳව කරන දේශනාවට.
නමුත් පින්වත් ඔබට පහසුකම තියෙනවා මම ඒ වගේම උනන්දු කරන්න කැමති මේ සූත්‍ර දේශනාවන් මේ නැවත කියවලා බලන්න. ඒ කියවලා බලනකොට ඒ ඇතුලේ අන්තර්ගත කාරණා හරි ලස්සන දේවල් තියෙනවා. ඔබට කියවන්න පහසුකම හදාගන්න පුළුවන්. වර්තමානයේ පාලි භාෂාව නොතේරුණත් සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටක පොත් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය තුලත් ඔබට හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. ඔබට පහසු විදිහට කියවලා තේරුම් ගන්න පුළුවන් කාරණා. ඉතින් සූත්‍ර දේශනා නිතර බලන්න ඕනේ, කියවන්න ඕනේ, අහන්න ඕනේ. මේ හැම දෙයක්ම අතරින් තමයි අපට ධර්මාවබෝධය ලබා ගැනීමට උනන්දු වෙන්නේ, උපකාර වෙන්නේ. පින්වත්නි, මේ සූත්‍ර දේශනාවේ නමම තියෙනවා වේනාගපුර සූත්‍රය කියලා. එකෙන් කියවෙන්නේ මේ වේනාගපුරය, එහෙම නැත්නම් වේනාගපුර කියන මේ බ්‍රාහ්මණ පුරවරය, බ්‍රාහ්මණ ගම්මානය සම්බන්ධ වෙලා තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. කොසල් රටේ, කෝසල ජනපදයේ, කෝසල රටේ තිබුණු එක නුවරක්, එක ප්‍රදේශයක් තමයි මේ වේනාගපුර කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමග චාරිකාවේ හැසිරෙමින් ගම්නියම් ගම්වල සැරිසරනකොට මේ වේනාගපුර කියන මේ ප්‍රදේශයට, බ්‍රාහ්මණ ගම්මානයට වැඩම කළා. මේ වැඩම කළාට පස්සේ මේ බ්‍රාහ්මණයන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම. කොහොමද ආරංචි වුණේ? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ දඹදිව පුරා ඇවිදිමින් ධර්මයේ දේශනා කරන අතරේ අපේ නගරයටත් අපේ ගමටත් වැඩම කරවලා ඉන්නවා. උන්වහන්සේ පිළිබඳව මේ විදිහේ කීර්තිරාවයක් පැතිරිලා තියෙනවා. මොනවද? ඉතිපිසෝ භගවා අරහං, මේ ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ පාඨය අනුව සිහිපත් කරගෙන ඒ නව අරහාදී බුදුගුණ කීර්තිරාවයක් හැටියට පැතිරිලා තියෙනවා. උන්වහන්සේ දිව්‍ය මනුස්සයන්ට ශාස්ත්‍රූ හැටියට දෙවි මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒ අනුශාසනා කරන ධර්මය මුල මැද අග යහපත්, මුල මැද අග පැහැදිලි, මුල මැද අග ප්‍රණීතයි. ඒ කියන්නේ ඒ කාරණා විස්තර වශයෙන් සාකච්ඡා කරන්න නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, දේශනාව තුළ මුල මැද අග හැම තැනින්ම කරුණු කාරණා අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා කියන මේ කාරණාවන් අර්ථ සහිතව, ව්‍යංජන සහිතව, පිළිවෙලට, ලස්සනට, හැමෝටම තේරෙන විදිහට දේශනා කරනවා. ඉතින් මේ වගේ කීර්තිරාවයක් පැතිරෙන බුදුරජාණන් වහන්සේ අපේ නගරයට, අපේ ගමට වැඩම කරවලා ඉන්නවා. අපි උන්වහන්සේ බලන්න යමු, අපි උන්වහන්සේ දකින්න යමු, උන්වහන්සේත් එක්ක කතා බහ කරන්න, සුහද සාකච්ඡාවන් සිද්ධ කරන්න, තොරතුරු දැනගන්ට, ධර්ම කාරණාවන් මුලැමැද අග යහපත්ව දේශනා කරන දහම් කතාවක් ශ්‍රවණය කරන්නට ගියොත් හොඳයි කියලා මේ බ්‍රාහ්මණ පිරිසට අදහසක් ඇති වුණා. මේ බ්‍රාහ්මණ පිරිස එහෙම
හිතලා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ දකින්න ගියපු මේ බ්‍රාහ්මණ පිරිස සමහර අය බුදුරජාණන් වහන්සේට ගිහින් බුදුහාමුදුරුවනේ මම අහවල් ප්‍රදේශයේ ඉන්නේ මෙන්න මේ විදිහට නම් ගොත් වශයෙන් සිහිපත් කළා. තව සමහර පිරිස් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙකින් හිටිය. තවත් සමහර අය බුදුරජාණන් වහන්සේට ගරු කරලා එකත් පසකින් හිටිය. තව පිරිස් සද්ද නැතුවම ගිහින් වාඩි වෙලා හිටිය. මේ වගේ තැනකට විහාරස්ථානයකට ආරාමයකට ගියාට පස්සේ අපේ පිරිස් අද වර්තමානයේ ජීවත් වන අපි සිද්ධ කරන ක්‍රියාදාමයක් තමයි සමහර පිරිස් ඇවිදින් කතා බහ කරලා තොරතුරු සාකච්ඡා කරලා වාඩි වෙනවා. සමහර අය උදවිය නම් වශයෙන් සිහිපත් කරනවා. තවත් සමහර උදවිය වැඳ නමස්කාර කරලා ගරු කරලා සද්ද නැතුවම වාඩි වෙලා ඉන්නවා. තවත් පිරිසක් කිසිම සද්දයක් නැතුව කතාවක් නැතුව පැත්තකින් වාඩි වෙනවා. මේ වගේම එදත් මේ බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ විදිහට වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේදී එයත්ව දැක්කා බුදුරජාණන් වහන්සේගේ චවි වර්ණය. ඒ කියන්නේ මේ සමේ පැහැපත් ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ බාහිර මේ ලස්සන ප්‍රසන්න භාවය පිවිතුරු භාවය දැකලා උපමා කීපයකින්ම තමන්ගේ ප්‍රසාදය පැහැදීම ප්‍රකාශ කරන්නට යෙදුණා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ චවි වර්ණය හමේ පැහැය බොහෝමත් පිවිතුරුයි බොහෝමත් ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ හමේ පැහැය අපේ ඇස්වලට රසඳුනක් වගේ බොහෝම පිවිතුරු ප්‍රසන්න පැහැයක් තියෙන්නේ කියලා උපමා තුනකින් බුදුහාමුදුරුවන්ගේ ශරීරයේ ස්වභාවය ඒ අය දකින විදිහට ප්‍රකාශ කළා. එක උපමාවක් තමයි නටුවෙන් ගිලිහුණු නටුවෙන් ඒ මොහොතේ වෙන් වුණු තල් ගෙඩියක තියෙන පැහැය වගේ කියලා. ඒ කියන්නේ පින්වත් ඔබට මම හිතනවා ඒ කාරණාව පැහැදිලි. මේ උපමාව බොහොම පැහැදිලි. උපමට්ටම පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. තල් ගෙඩියක් පොල් ගෙඩියක් වගේ ගෙඩියක් නටුවෙන් ගිලිහුණාට පස්සේ අර මේ ඉරේලියට විවෘත නොවී තිබුණු ප්‍රදේශයේ බොහෝමත් ප්‍රසන්න ස්වභාවයක් පිවිතුරු ස්වභාවයක් ලස්සන ස්වභාවයක් උපමට්ටම් ස්වභාවයක් තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ උපමට්ටම් ස්වභාවය මේ බ්‍රාහ්මණ පිරිස දැක්කේ මෙන්න මේ වගේ ලස්සන ඊටමත් පිවිතුරු ස්වභාවයක්. හරියට බොහෝම දක්ෂ රන් කරුවෙක් ලස්සනට උපමට්ටම් කරමින් සකස් කරගත්තු රන් භාජනයක තියෙන උපමට්ටම වගේ බොහොම දිලිසෙන ලස්සන ස්වභාවයක් තියෙන්නේ කියලා දැක්කේ. එහෙම දැකලා එහෙම ප්‍රකාශ කරලා කියනවා ඔබ වහන්සේ මේ උස් ආසන මහා ආසන බොහෝම පහසුවෙන් ලබනවා ඇති කියලා හිතනවා කියලා කිව්වා. ඒකෙන් කියන්නේ මොකද්ද? උස්සාසන මහා ආසන කියන වචනේ විස්තර කරනකොට මේ පිරිස ඒ යුගයේ පැවිතිච්ච එහෙම නැත්නම් ඒ යුගයේ ඒ අය භාවිතා කරපු ආසන වර්ග කීපයක්ම සඳහන් කරනවා. ඇත්තටම මේ වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ චවි වර්ණය බොහෝම පැහැපත් ප්‍රසන්නයි. ඒක දකින්නකොට මේ බ්‍රාහ්මණ පිරිසට හිතුනේ මේ ශ්‍රමණයන් වහන්සේ
බොහෝම සැප පහසු ජීවිතයක් ගත කරනවා. බොහෝම ලස්සනට හොඳ උස් ආසන මහා ආසන ඒ යුගයේ තිබුණු සැප පහසු ආසන පරිහරණය කරමින් බොහෝම මේ තේජමත් ජීවිතයක් ගත කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ කියන අදහසක් ඇති වෙන්න ඇති මේ බ්‍රාහ්මණ පිරිසට. ඒ නිසා වෙන්න ඕනේ චවිවර්ණයේ ස්වභාවය දැකලා මේ උස්සාසන මහා ආසන බොහොම අපහසුවකින් තොරව ලබනවා ඇති කියන වචනය ප්‍රකාශ කළේ. නමුත් ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මතක් කරනවා බ්‍රාහ්මණයනි ශ්‍රමණ පිරිසක් වන අපිට උස් ආසන මහා ආසන ඔය කියන විදිහේ සමාජ සම්මතයේ තියෙන උස් ආසන මහා ආසන බොහෝම දුර්ලභයි. අපට ඒ වගේ සැප පහසුකම් සහිත ආසන ලැබෙනවා කියන එක බොහෝම අඩුවෙන් සිද්ධ වෙන්නේ. ශ්‍රමණ පිරිසට ආසන ඒ විදිහේ දේවල් බොහොම අඩුවෙන් ලැබෙන්නේ. නමුත් ලැබුණත් ඒ වගේ ආසන පාවිච්චි කිරීමට ශ්‍රමණ පිරිසට කැප නැහැ. ශ්‍රමණ පිරිසට සුදුසු නෑ ඒ වගේ ආසන පාවිච්චි කරමින් ඒ විදිහේ සැප සම්පත් සහිතව කටයුතු කරන එක. එහෙම වුණත් ඔබ ඔය කියන ආසන නෙමෙයි ආකාර තුනක උස් ආසන මහා ආසන තියෙනවා. ඒ උච්චාසයන මහා සයනයන්. ඒ උස් ආසන ඒ මහා ආසන මම අපහසුවකින් තොරව කරදරයකින් තොරව වෙහෙසන් මහන්සියකින් තොරව ලබා ගන්නවා. ඒ තමයි දිව්‍ය උච්චාසයන මහාසයන, දිබ්බං උච්චාසයන මහාසයන, බ්‍රහ්ම උච්චාසයන මහාසයන, බ්‍රහ්මං උච්චාසයන මහාසයන, අරිය උච්චාසයන මහාසයන, එහෙම නැත්නම් අරියං උච්චාසයන මහාසයන. අන්න ඒ වෙලාවේ අර බ්‍රාහ්මණ පිරිස අහනවා හොඳයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දිව්‍ය උච්චාසයන මහාසයන කියලා කියන්නේ? ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බ්‍රාහ්මණේනි මම යම් ගමක් හරි නියම් ගමක් හරි ඇසුරු කරගෙන ජීවත් වෙනකොට ආහාර ලබා ගන්න පිණ්ඩපාතයේ ගිහින් පිණ්ඩපාතේ වළඳලා දානේ වළඳලා පසුව විවේකව ඉන්න සූදානම් වෙලා ඒ වනාන්තරය ආශ්‍රය කරගෙන වැඩ ඉන්න ස්ථානය ආශ්‍රය කරගෙන ආසනයක් සකස් කර ගන්නවා. ඒ වටපිටාවේ තියෙන කොළාතු ටිකක් එකතු කරලා හරි එහෙම නැත්නම් යම් විදියකින් යම් බොහොම ශ්‍රමණයන්ට ගැලපෙන විදිහේ ආසනයක් සකස් කර ගන්නවා. ආසනයක් සකස් කරගෙන ඒ ස්ථානයේ වාඩි වෙලා මේ සිත ධානයට සමවදින්ට අවශ්‍ය කරන භාවනාවක් කරමින් සිත එකඟ කරගන්නවා. අන්න ඒ වෙලාවේදී මේ කාමයන්ගෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව මට ප්‍රථම ධානය උපදවා ගන්න පුළුවන්. ඒ අකුසලයන්ගෙන් තොරව කාමයන්ගෙන් තොරව ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය උපදවා ගන්න පුළුවන්. මේ විදිහට ධාන උපදවා ගත්තට පස්සේ ඒ ධාන උපදවාගෙන ඒ ධානයත් එක්ක ජීවත් වෙනකොට ඒ ධානයෙන් සමග මම වාඩි වෙලා ඉන්නවා නම් ඒක දිව්‍යමය උච්චාසයනයක් මහා ආසනයක් හැටියට සලකන්න පුළුවන්. යම් වෙලාවක මේ විදිහේ ධානයකින් යුක්තව මේ විදිහේ
සතිමත් වෙච්ච මේ විදිහේ ධානයට සමවැදුණු හිතකින් යුක්තව මම සක්මන් කරනවා නම් ඒ සක්මන දිව්‍යමය සක්මනක් හැටියට දිව්‍යමය හැසිරීමක් හැටියට දිව්‍යමය ක්‍රියාපිළිවෙතක් හැටියට සලකන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දිව්‍යමය උච්චාසයන මහාසයනයන් කියලා කියන්නේ මොකද්ද? ධානයන්ට සමවැදිලා ඒ ධානයන්ගේ සුවය විඳිමින් කරන වාසය. ඒ ධානයන්ට සමවැදිලා සිදු කරන කාලය ගත කරන කාලය දිව්‍යමය සැප සම්පත් විඳින කාල පරාසයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට යෙදුණා. ඊට පස්සේ අර බ්‍රාහ්මණ පිරිස අහනවා බුදුහාමුදුරුවනේ එතකොට අපි දිව්‍යමය උච්චාසයන මහාසයනයන් තේරුම් ගත්තා. මොකද්ද බ්‍රහ්ම උච්චාසයන මහාසයන කියලා කියන්නේ? එතනදිත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මම යම්කිසි ගමක් නියම් ගමක් ඇසුරු කරමින් වාසය කරනකොට ඒ ගමට ඒ නියම් ගමට ඒ ප්‍රදේශයට පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ වළඳලා අවසානයේ යම්කිසි ගහක් මුලට හරි එහෙම නැත්නම් යම් තැනකට වෙලා වාඩි වෙලා මේ මෛත්‍රිය පතුරවනවා. උතුරු දිසාවට මෛත්‍රිය පතුරවනවා. උතුරු දිසාවේ සිටින සියලුම සත්වයන් මේ කෙරෙහි මෛත්‍රී සහගත සිතුවිල්ල පතුරවමින් ඉන්නවා. දකුණු දිසාවේ ඉන්න සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතුවිල්ල පතුරවනවා. ඒ හැම සත්ව කෙනෙක්ම සැප ඇත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී බවට පත්වේවා කරදර බාධක නැති පිරිසක් බවට පත්වේවා මේ ආදී වශයෙන් කිසිම තේරීමක් බේරීමක් නැතුව කිසිම කෙනෙක් වෙන්කොට සලකන්නේ නැතුව වෙනස් කොට සලකන්නේ නැතිව උතුරු දිසාවට දකුණු දිසාවට මේ විදිහට සතර දිසාවන්ට ඒ වගේම උඩ යට කියන මේ සදිසාවන්ටම මෛත්‍රිය පතුරවමින් කාලය ගත කරනවා. මෛත්‍රී සහගත සිතුවිල්ලකින් යුක්තවම කාලය ගත කරනවා. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෛත්‍රී සහගතව කාලය ගත කරනවා වගේම කරුණා සහගත සිතුවිලි පතුරවමින් කරුණා සහගත සිතුවිල්ලෙන්ම කාලය ගත කරනවා. ඒ වගේම මුදිතාව කියලා කිව්වේ තව කෙනෙකුගේ දියුණුව දැකලා තමන්ගේ හිත තුළ ඇති කරගන්න සතුට ඒ ප්‍රීතියෙන් යුක්තව ඒ සතුටෙන් යුක්තව සෑම සත්වයන් කෙරෙහිම සදිසාවන් කෙරෙහිම මුදිතාව පතුරවමින් කාලය ගත කරනවා. ඒ වගේම සෑම සත්වයන් කෙරෙහි උපේක්ෂාව පතුරවමින් කාලය ගත කරනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අපි ඉගෙනගෙන තියෙන අපි සාකච්ඡා කරලා තියෙන තේරුම් අරන් තියෙන බ්‍රහ්මයා සතු ගුණාංග 4ක් බ්‍රහ්මයා සතුව පවතින ගුණාංග 4ක් තමයි මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන ගුණාංග 4. මේ ගුණාංග 4 සියලු ලෝකවාසී සත්වයන් කෙරෙහි අඩුපාඩුවක් නැතුව වෙනසක් නැතිව වෙන් කිරීමක් කොටස් කිරීමක් නැතිව සෑම දිසාවකටම එක හා සමානව පතුරවමින් වාසය කරනවා. මෙහෙම වාසය කරමින් වැඩ ඉන්නකොට මේ සතර බ්‍රහ්ම ගුණාංගයන්ගෙන් එහෙම නැත්නම් මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන මේ විහරණයන්ගෙන් යුක්තව කරන වාසේ වැඩ ඉන්නවා නම් ඒක බ්‍රහ්ම උච්චාසයනයක් බ්‍රහ්ම මහා සයනයක්.
ඒ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්තව මෙත්තා කරුණා මුදිතා කියන මේ සිතුවිලි පතුරවමින් මම සක්මන් කරනවා නම් ඒ සක්මන බ්‍රහ්ම සක්මනක් හැටියට සලකන්න පුළුවන්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ බ්‍රාහ්මණ පිරිස බුදුහාමුදුරුවන්ගෙන් ඒ කරුණත් අහගෙන ඒ පිරිස නැවත බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා බුදුහාමුදුරුවනේ මොකද්ද ආර්ය උච්චාසයන මහාසයනය කියලා කියන්නේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මගේ රාගය ප්‍රහාණය වුණා. රාගය නැති කරලා දැම්මා උච්චින්න මූලෝ තාලවත්තුකෝ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වනවා. මුලින්ම උදුරලා දැම්මා. මුලින්ම උදුරලා දැම්මා කියලා කියන්නේ ඇයි? අපි නිතර සාකච්ඡා කරන කාරණාවක් තමයි. ගහක් මුලින් උදුරලා දාන්නේ නැතිව කපලා දැම්මොත් ඒ කපපු කොටසෙන් මුල් දාලා දළු දාලා නැවත ලියලන්න පුළුවන්. තාලවත්තුකෝ මේ තල් ගහක කපලා දැම්මට පස්සේ ඒක නැවත ලියලීමක් වෙන්නේ නැහැ, නැවත මතුවීමක් වෙන්නේ නැහැ. මොකද ඒ මතුවෙන්න අවශ්‍ය කරන හේතුවම නැති කරලා තියෙන්නේ. ගහක් මුලින්ම උදුරලා දැම්මට පස්සේ නැවත සකස් වෙන්න අවශ්‍ය කරන හේතුවම නැති කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා රාගය මම මුලින්ම උදුරලා දැම්මා තල් ගහක කරටිය කපලා දානවා වගේ, තල් ගහක් කපලා දානවා වගේ නැවත මතුවෙන්න තියෙන අවස්ථාව නැති කරලම රාගය දුරු කරලා දැම්මා, නැති කරලා දැම්මා. රාගයෙන් ඇති වෙන්නේ නැහැ. මම වීත රාගී කෙනෙක්. ඒ වගේම තමයි ද්වේෂය එහෙම නැත්නම් තරහව ඇති වෙන මේ ව්‍යාපාදයට මූල හේතුව මම නැති කරලා දැම්මා. මුලින්ම උදුරලා දැම්මා. නැවත ඇතිවීමට හේතුවක් නැහැ. ඒ වගේම තමයි මෝහය මුලින්ම උදුරලා දැම්මා. නැවත ඇතිවෙන්න හේතුවක් නැහැ. තල් ගහක් කපලා දැම්මා වගේ මෝහය මුලින්ම උදුරලා අයින් කරලා දැම්මා. ඒක නිසා මම වීත රාගී, ඒක නිසා මම වීත දෝෂී, ඒ නිසා මම වීත මෝහී. මේ වීත රාග, වීත දෝෂ, වීත මෝහ කියන ගුණාංගයන්ගෙන් යුක්තව මම වාඩි වෙලා ඉන්නවා නම් ඒ වාඩි වෙලා ඉන්න වාඩිවීම ආර්ය උච්චාසයන මහාසයනයක්. ඒ වීතරාගීව, වීතදෝෂීව, වීතමෝහීව කරන සක්මන ආර්ය සක්මනක්. ඒ විදිහට කරන සැතපීම ආර්ය සැතපීමක්. මොනියම් හෝ ඉරියව්වක් ඒ ආකාරයෙන් පවත්වනවා නම් එය ආර්ය ඉරියව් පැවැත්මක් හැටියට පෙන්නනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දේශනා කළා. ඒ දේශනාව අවසානයේදී අර බ්‍රාහ්මණ පිරිස බුදුරජාණන් වහන්සේට මතක් කරනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ තමයි මේ වගේ උච්චාසයනයන් මහාසයනයන් මේ වගේ දිව්‍යමය මේ වගේ බ්‍රහ්මමය මේ වගේ ආර්ය උච්චාසයන මහාසයනයන් මේ අපහසුවකින් තොරව කරදරයකින් තොරව වෙහෙස මහන්සියකින් තොරව ලබා ගන්න පුළුවන් උත්තමයන් වහන්සේ නමක් වෙන්නේ කියන කාරණාව මතක් කරලා ඔබ වහන්සේ බොහොම පැහැදිලිව කරුණු කාරණා සහිතව ධර්මයේ දේශනා කළා. හරියට යටිකුරු කරලා තිබුණු වාචනයක් උඩ අතට හැරෙව්වා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වලා පෙන්වුවා වගේ හොඳට ලස්සනට කරුණු කාරණා සහිතව මුලැමැද අග යහපත්ව ප්‍රණීතව ධර්මයේ දේශනා කළා අපිට
මේ දහම් කාරණා වැටහුණා. ඔබ වහන්සේ අපිව මේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිසක් හැටියට ධර්මයේ තේරුම් ගන්න කටයුතු කරන පිරිසක් හැටියට උපාසක පිරිසක් හැටියට අද ඉඳලා පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රසාදය ප්‍රකාශ කරන්නට යෙදුණා. පින්වත්නි මේ කතන්දරේ එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාව මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් මෙතනදී අපි අර කතාව පැත්තකට ගිහින් කතාවත් එක්කම අරගෙන අපි බලන්න ඕන ප්‍රධාන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන මේ දිව්‍යමය උච්චාසයන මහාසයනයන්. ඒ වගේම බ්‍රහ්ම උච්චාසයන මහාසයන. අරිය උච්චාසයන මහාසයන කියලා කියන්නේ මොකක්ද? මේ කරුණු එකක් එකක් වෙන වෙනම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන්න කාලය නෙවෙයි. කෙටියෙන් අපි විමසලා බලමු මොකද්ද මේ කියන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා මේ තුනම එකට එකතු කරලා බැලුවොත් නැවත මතක් කරගත්තොත් දිව්‍යමය උච්චාසයන මහාසයන කියලා කියන්නේ ධානවලට සමවැදිලා කාලය ගත කරන අවස්ථාව. ඇයි බුදුහාමුදුරුවෝ ධානවලට සමවැදිලා කාලය ගත කරන එක දිව්‍යමය උච්චාසයන මහාසයනයක් හැටියට පෙන්වන්නේ? පින්වත්නි අපේ බණ පොතේ සඳහන් වෙන්නේ මේ ධාන මට්ටමට සමවැදුනට පස්සේ හිතේ ඇතිවෙන සතුට, හිතේ ඇතිවෙන ප්‍රසන්න ස්වභාවය, හිතේ ඇතිවෙන සැනසෙල්ල දිව්‍ය ලෝකයේ පින්දහම් සිද්ධ කරමින් කටයුතු කරලා දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විඳින පිරිසටත් වඩා උසස් සැනසෙල්ලක්, උසස් සැනසීමක්, උසස් ජීවිතයක් කියලා. ඒ මොකද එහෙම කියන්නේ? අපේ මේ අපේ ජීවිතයේ අපි ලබන සතුටක්, අපි ලබන සැනසීමක් තියෙනවා. එය කාමයට බරවයි, කාමයට ඇලීමෙන් යුක්තවමයි විඳින්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි මේ ලබන සතුට, ලබන සැනසීම මේ පංච කාම වස්තුන් කෙරෙන් තමයි ලබා ගන්න. ඇහැ පිනවමින්, දිව පිනවමින්, නාසය පිනවමින්, කන පිනවමින්, ශරීරය පිනවමින් ලබන සතුටක්, ලබන සැනසීමක් තමයි කාම ලෝකයේ තුල සිද්ධ වෙන්නේ. ඒ මනුස්ස ලෝකයේ ලබන සතුට, මනුස්ස ලෝකයේ ලබන සැනසීම අපිට ඇස් වලින් දකින්න පුළුවන් කෙනකෙනාගේ ඒ බලයට අනුව විවිධ වෙනවා, විසම වෙනවා, වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට උස ගින්නට ආහාරයක් හොයා ගන්නකොට සල්ලි මිල මුදල් තියෙන බලපුලුවන්කාරකම් තියෙන කෙනෙක් Tamanගේ දිව පිනවන බොහෝම රසවත් ආහාරයක් හොයා ගන්න. නමුත් එහෙම ඒ ආකාරයට වියහියදම් කරන්න අමාරු කෙනෙක් Tamanගේ කුස පුරවා ගන්න කොහොම හරි කටුක ආහාරයක් ලබා ගන්නවා. යාචකයෙක් ලබා ගන්න මේ කටුක ආහාරය දිහා බලනකොටත් ඒ ආහාරයට සංසන්දනය කරලා බලපුලුවන්කාර කෙනෙක් ලබා ගන්න ආහාරය සැපයෙන්, සතුටෙන්, සැනසීමෙන් වැඩි. ඒ වගේම ඒ ආහාරය තුලින් ලැබෙන ඕජා ගුණයත් වැඩි. එතකොට අර යාචකයා කල්පනා කරනවා මේ සතුටට, මේ සැනසෙල්ලට වැඩිය මොනතරම් සතුටක්, මොනතරම් සැනසෙල්ලක් අර මේ පොහොසත් මිනිසයා පුළුවන්කාර කෙනා ලබන ආහාරය තුල තියෙනවද කියලා.
පින්වත්නි මේ බණ පොතේ ජාතක කතන්දරවල විස්තර කරනවා හරියට මේ මනුස්ස ලෝකේ බොහෝම පුළුවන් කෙනෙක් විඳින සැපත හරියට දිය බිඳුවක වගේ. එතකොට දිව්‍ය ලෝකයේ විඳින සැපත හරියට මහා සාගරයේ ජලය වගේ. ඒ තරම් සැපතක් ඒ තරම් සැනසෙල්ලක් දිව්‍ය ලෝකයේ කාමාවචර දිව්‍ය ලෝකයේදී වින්දනය කරනවා. අන්න ඒ කාමාවචර දිව්‍ය ලෝකයේ ඉන්න දෙවි කෙනෙක් විඳින සැපත ඒ කාමාවචර දිව්‍ය ලෝකයේ ඉන්න දෙවි කෙනෙක් විඳින සැනසෙල්ල හරියට 16න් පංගුවක්වත් නැහැ මේ ධානලාභී උත්තමයෙක් විඳින සැපතට සම කරන්න බෑ කියලා. ඒ කිව්වේ ධානලාභී උත්තමයෙක් විඳින සැපත කොටස් කරලා බෙදලා වෙන් කරලා ගත්තොත් 16කට දැම්මොත් ඒ 16න් පංගුවක්වත් දිව්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් සැප සම්පතක් හැටියට විඳින්නේ නැහැ කියලා. ඉතින් එතකොට එහෙම සංසන්දනය කරලා බලනකොට පෙන්වනවා දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරුත් ධානලාභී උත්තමයන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඒ අය හිතනවා අනේ මටත් මේ වගේ සතුටක් මේ වගේ සැනසෙල්ලක් තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඒ කාමයට බරව විඳින සැපතට වැඩිය කාමයෙන් නිදහස්ව විඳින සැපත මහා බල සම්පන්නයි කියන කාරණාව පැහැදිලි වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ධානවලට සමවැදිලා ගත කරන කාලය හරියට දිව්‍යමය සැප සම්පතක් විඳිනවා හා සමානයි කියලා. දිව්‍යමය උස් ආසනයක් මහා ආසනයක් විඳිනවා හා සමානයි කියලා. ඒ වගේම දෙවැනි කාරණාවෙදි පෙන්වන්නේ බ්‍රහ්ම විහරණ ඊටමත් පැහැදිලි ඒ කාරණාව. බ්‍රහ්මයා මේ ගුණාංග වලින් යුක්තව කටයුතු කරන නිසා එයා සෑම මොහොතකම හිතේ මේ ගුණාංග වර්ධනය කරගෙන ඉන්න නිසා ඒ තත්වයට පත්වෙන්න පුළුවන් ඒ ගුණාංග අපේ හිත තුළ දියුණු කරගත්තොත් කියන කාරණාවයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ වගේම තුන්වෙනි ආසනය හැටියට පෙන්වුවේ ආර්ය උච්චාසයන මහා සයනය. මේ ආර්යයන් වහන්සේගේ පැවැත්මට සමව කටයුතු කරනවා නම් කෙනෙක් ඒ ආර්ය උච්චාසයන මහා සයනය. පින්වත්නි දැන් බලන්න මේ ආසන තුනම කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආසනයන් මේ උස් ආසන මේ මහා ආසන කෙනකෙනාට මේ ජීවිතයේම උපදවාගෙන විඳින්න පුළුවන් උස් ආසන මහා ආසන හැටියට. ඒ කියන්නේ මේ පින්දහම් කරලා මරණින් මතුව ලබා ගන්න එකක් නෙවෙයි මේ ජීවිතයේම කෙනකෙනාට වෙන වෙනම උත්සාහ කරමින් ලබා ගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උන්වහන්සේට මේ උස්සාසන මහා ආසන කිසිම අපහසුවක් වෙහෙසක් මහන්සියක් නැතුව ලබා ගන්න පුළුවන් කියලා. ඒ බුදුරජාණන් වහන්සේට නමුත් ඒ ආසන ඒ විදිහට වෙහෙසක් මහන්සියකින් තොරව ලබා ගැනීමට නොහැකි පිරිස් කුමක්ද කළ යුත්තේ? ඒ සඳහා වෙහෙසිය යුතුයි, ඒ සඳහා මහන්සි විය යුතුයි. මෙතන මේ කාරණාවේදී ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් ප්‍රකට වෙනවා. එක කාරණාවක් තමයි බුදුහාමුදුරුවෝ අර බ්‍රාහ්මණ පිරිස පෙන්නපු සැප පහසු ආසන සැප පහසු ක්‍රියාකාරකම් සිද්ධ වෙන මේ උස් ආසන මහා ආසන ප්‍රතික්ෂේප කරලා ඒ කාරණා පහලට දාලා තමයි මේ
දිව්‍ය උච්චාසයන මහාසයන බ්‍රහ්ම උච්චාසයන මහාසයන ආර්ය උච්චාසයන මහාසයනයන් පෙන්වි. පින්වත්නි එතනදී පේන තව කාරණාවක් තමයි මම අර මුලිනුත් මතක් කළා මනුස්ස ලෝකයේ සැපත මොනතරම් සැපතක් හැටියට පෙනුනත් දිව්‍ය ලෝකයේ දෙවිවරු කාමාවචර දෙවිවරු විඳින සැපතට මේ සමකරන්න උපමාවක්වත් කරන්න පුළුවන්කමක් නැති බව. ඉතින් මනුස්ස ලෝකයේ තියෙන සැප සම්පත් තමයි ඒ උච්චාසයන මහාසයන හැටියට උස් ආසන මහා ආසන හැටියට බ්‍රාහ්මණ පිරිස ඉදිරිපත් කළේ. නමුත් මේ සැපත ඒකට උපමාවක්වත් තියන්න පුළුවන් සැපතක් නෙවෙයි. නමුත් ඒ වටිනාකම තියෙන්නේ මනුස්ස ලෝකයේ ජීවත් වන කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන ඕනම කෙනෙකුට සිත දියුණු කර ගනිමින් මේ උස් ආසන මහා ආසන වින්දනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ හැම ආසනයක්ම ලබා ගන්න අපි උත්සාහවත් විය යුතුයි. එතනදී එක කාරණාවක් විතරක් මතක් කරලා මම මේ දේශනාව අවසන් කරනවා. පින්වත්නි බලන්න මේ කාරණා අතරේ අපි මේ බ්‍රහ්ම උච්චාසයන මහාසයන කියන කාරණාව. එතනදී පෙන්වන්නේ කරුණා මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මේ කාරණා හතර මේ ගුණාංග හතර අපි වෙන වෙනම නෙමෙයි එක එක්කෙනාට වෙන වෙනම නෙමෙයි. දැන් අපේ හිතවත්කම අඩු වැඩි වෙනකොට මේ ගුණාංගවල අඩු වැඩියක් පේනවා. සාමාන්‍ය ස්වභාවය. දෙමව්පියන්ට දරුවන් කෙරෙහි මේ මෛත්‍රී ආදී ගුණාංග වැඩිපුර පවතිනවා. නමුත් වෙනත් පිරිසකට ගත්තහම අඩුවෙන් පවතින. ඒ විදිහට නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවට මොන විදිහකටද මෛත්‍රිය දක්වන්නේ මොන විදිහටද කරුණාව දක්වන්නේ මොන විදිහකටද මුදිතාව පතුරවන්නේ මොන විදිහකටද උපේක්ෂාව පතුරවන්නේ මෙන්න මේ ආකාරයටම මුළු ලෝකවාසී සත්වයන්ට හැම දිසාවකටම කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව කියන මේ ගුණාංග පැතිරවිය යුතුයි. ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා පුරුදු කිරීම පුහුණු කිරීම කළ යුතුයි. කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහේ පුරුදු වීම පුහුණු වීම කරනවා නම් මේ විදිහේ බ්‍රහ්ම විහාරයන් පතුරවමින් සිත ඒකාලෝකමත් කරගනිමින් වාසය කරනවා නම් එයා බ්‍රහ්මයාට හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අන්න ඒ නිසා පින්වත්නි අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද අපට අද දවසේ බැරි වෙලා තියෙන්නේ අපට අද දවසේ නොහැකි වෙලා තියෙන්නේ අමාරු වෙලා තියෙන්නේ ඒ ආකාරයට සමානව මේ ගුණාංග පතුරවීමේ අපහසුකමක් ඇති වෙලා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි අපි පුරුදු කරලා මදිකම නිසා පුහුණු කරලා මදිකම නිසා. එහෙමනම් කරන්න ඕන දේ තමයි කළ යුතු දේ තමයි පුරුදු කිරීම පුහුණු කිරීම කළ යුතුයි. අන්න එහෙම පුරුදු කළොත් පුහුණු කළොත් අපට දිව්‍යමය බ්‍රහ්මමය උච්චාසයන මහාසයනයන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කෙලෙස් නිවන වැඩපිළිවෙලට අනුව කටයුතු කළොත් ආර්ය උච්චාසයන මහාසයනයන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපට වෙන තැන්වලට යන්න වෙන ස්ථානයකට යන්න අවශ්‍ය නැහැ. අපි ඉන්න තැන ඉඳලම ඒ කරුණු වර්ධනය කරගෙන හිතේ දියුණුව ඇති කර ගන්නවා නම් අපට
ඒ උච්චාසයන මහාසයනයන් ඒ විදිහේ සැප සම්පත් උරුම කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. පින්වත්නි, කල්පනා කරගන්නට අද දවසේ මේ දේශනාව ඇසුරු කරගෙන අපි සාකච්ඡා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ වේනාගපුර මේ බ්‍රාහ්මණ ගම්මානයේ බ්‍රාහ්මණ පිරිසට පැහැදිලි කරපු උච්චාසයන මහාසයන කියන කාරණාව. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙක් උත්සාහවත් විය යුතු නැති ලැබීමට මේ වෙහෙසිය යුතු නැති මහන්සිය යුතු නැති එහෙම නැත්තම් ලැබීම නොකළ යුතු ප්‍රාර්ථනා නොකළ යුතු උස් ආසන මහා ආසන ඒ තමයි කාමය වර්ධනය කරන එහෙම නැත්නම් මේ තමන්ගේ හිත තුළ මාන්‍ය ආදී වැරදි විදිහේ අගුණ වැඩි කරන උස් ආසන මහා ආසන අපි අද උස් ආසන මහා ආසන හැටියට දකින. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උස් ආසන මහා ආසන වලින් වළකින්න ඕනේ. ඒ දේවල් පරිහරණය කරන එකෙන් ඈත් වෙන්න ඕනේ කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ පිරිසට පෙන්වුවේ ශ්‍රමණ පිරිසට ඒ ආසන ලැබෙනවත් අඩුයි, ලැබීම දුර්ලභයි, ඒ වගේම ලැබුණත් පාවිච්චි කිරීම සුදුසු නෑ, කැප නෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උන්වහන්සේ බොහෝම වෙහෙසක් නැතිව මහන්සියක් නැතිව කරදරයකින් තොරව ලබා ගන්න උස් ආසන මහා ආසන 3ක් තියෙනවා. ඒකෙන් පෙන්වුවේ මොකද්ද? අපටත් උනන්දු විය යුතුයි, උත්සාහවත් විය යුතුයි, පුරුදු කිරීම පුහුණු කිරීම කළ යුතුයි මේ උස් ආසන මහා ආසන ලබා ගන්න. එතනදී මොනවද මේ උච්චාසයන මහාසයනයන්? දිව්‍ය උච්චාසයන මහාසයන, බ්‍රහ්ම උච්චාසයන මහාසයන සහ ආර්ය උච්චාසයන මහාසයනයන්. දිව්‍ය උච්චාසයන මහාසයන කියලා කිව්වේ ධාන වලට සමවැදිලා ධාන සුවයෙන් කාලය ගත කරන එක. බ්‍රහ්ම උච්චාසයන මහාසයන කියලා කිව්වේ මේ සතර බ්‍රහ්ම විහරණයන් මුළු ලෝක වාසී සත්වයන් කෙරෙහි එක හා සමානව පතුරවමින් කාලය ගත කරන එක. එතකොට ආර්ය උච්චාසයන මහාසයන කියලා කිව්වේ මේ වීත රාගීව, වීත දෝෂීව, වීත මෝහීව කටයුතු කරන එක. මේ හැම කාරණාවකදීම පෙන්වන්නේ දුකෙන් නිදහස් වෙලා කටයුතු කරන එක. දුක් වලින් හිත නිදහස් කරමින් කටයුතු කරන එක තමයි බුදුරජාණන් වහන්සේ අගය කළ උස් ආසන මහා ආසන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කරන්න උත්සාහවත් වන පිරිසක් හැටියට අපි උත්සාහවත් විය යුත්තේ එවන් උච්චාසයන මහාසයනයන් ළඟා කරගන්නට උපදවා ගන්නට කියන කාරණාවත් සිහිපත් කරනවා. එහෙමනම් කල්පනා කරන්නට අපි අද දවසේදී මේ වේනාගපුර සූත්‍රය ඇසුරු කර ගනිමින් ඊටමත් වටිනා දහම් කාරණාවක් පිළිබඳව ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත් උතුම් වූ පුණ්‍ය ශක්තිය මේ ස්ථානවලට අධිග්‍රහිත දෙවි දේවතාවරු ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් ලබාගෙන අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා